සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊටාම පුංචි කොටසක් මේ අවස්ථාවේ දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් මේ පින්නතුන් තම තමන්ගේ ජීවිත කාලය තුල මෙතෙක් සිදු කරගත් සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද
ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධම්මපද පාළියේ සඳහන් වන තවත් ඊතා උතුම් ගාථා රත්නයක්. භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්න කාලේ තමයි මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ. කවුරුන් උදෙසාද දේශනා කළේ? භික්ෂූන් වහන්සේලා උදෙසා. කවුරු නිසාද මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ? සෝරෙය්‍ය කියන මහරහතන් වහන්සේ නිසා. ඒ කාරණාව අපි කෙටියෙන් සිහිපත් කළොත් අපේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ සෝරෙය්‍ය කියලා සිටුවරයෙක් හිටියා. තරුණ සිටුවරයෙක්. විවාහ වෙච්ච කෙනෙක්, දරුවෝ දෙන්නෙකුගේ තාත්තා කෙනෙක්. සෝරෙය්‍ය සිටුවරයා තමන්ගේ යහළු සිටුවරයත් එක්ක එක දවසක් නාන්න යනකොට හදිසියෙම දැක්කා මහා කච්චායන මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්න සිවුරු පොරවනවා. ඉතින් මහා කච්චායන මහරහතන් වහන්සේ කියලා කියන්නේ රන්වන් පාට සිරුරක් තිබුණ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට ඉහළින් වැඩ ඉන්න සතර මහා තෙරවරුන් අතරේ එක්කෙනෙක්. ඉතින් මේ රන්වන් පාට සිරුර දැක්කහම අර සෝරෙය්‍ය සිටුවරයට රාගසිතක් ඇති වුණා. ඒ රාගසිත උපදිනකොටම හිතුණා අනේ මේ භික්ෂූන් වහන්සේ මගේ බිරිඳ වුණා නම් කියලා. ඒ හිතෙනවත් එක්කම නැවත කල්පනා කළා නෑ උන්වහන්සේගේ ලස්සන මගේ බිරිඳට තිබුණා නම් කියලා. නමුත් මේ සිතුවිල්ල අතර කොයිතරම් අකුසලයක් රැස් වුණාද කියනවා නම් මොහුට ලිංග විපර්යාසයක් වීම සඳහා ඒක හේතුවක් බවට පත් වුණා. දැන් මේ ධර්මයේ තුල ශ්‍රද්ධාව අඩු කෙනෙකුට, ප්‍රඥාව මෙහෙයවන්නේ නැති කෙනෙකුට නොතේරෙන කරුණු ඕන තරම් තියෙනවනේ. එතකොට මේ ලෝකේ කරන්න තියෙන අමාරුම දේවල්ම මොනවද කියලා ඇහුවොත් සමහර කෙනෙක් කියන්නේ මේ සිද්ධියත් කියනවා. මේ ජීවිතෙන් ස්ත්‍රියක් හැටියට ඉන්න කෙනෙක් මේ ජීවිතයේ දීම ස්වභාවයෙන්ම පුරුෂයෙක් බවට පත් කරන එක කරන්න බැරි වැඩ. ස්ත්‍රියක් පුරුෂයෙක් කරන එකත් පුරුෂයෙක් ස්ත්‍රියක් බවට පත් කරන එකත් මේ ලෝකේ කරන්න බැරි කාර්යයක් හැටියට තමයි සඳහන් කරන්නේ. සමහර අයගේ හැකියාවන් ගැන කතා කරනකොටත් අපි ඕක කියනවා. ඔහුට මේ ලෝකේ කරන්න බැරි දෙයක් තියෙනවා නම් කාන්තාවක් පුරුෂයෙක් කරන එකත් පුරුෂයෙක් කාන්තාවක් කරන එකත් විතරයි ඔහුට කරන්න බැරි කියලා සමහර අයගේ මහා හැකියාවන් ගැන කතා කරනකොටත් අපි කියනවා. නමුත් බොහෝ දෙනාට ඊටාම අමාරු කාර්යයක් නැත්තම් කරන්නම බැරි දෙයක් කියලා හිතෙන දේවල් මේ බුදුදහම තුල දූවිලි මාත්‍රයක්වත් වටින්නේ නැති දේවල්. එහෙම කතාවක් නෙමෙයි දැන් මෙතන මේ සඳහන් වෙන්නේ. එඳ සාමාන්‍ය කෙනාට පිළිගන්න හරි අමාරුයි. නමුත් මේ වෙනස සිද්ධ වෙන්නේ මොන වාගේ කාරණා නිසා වෙන්නේ ඇද්ද? ඔහුගේ සිතුවිල්ල බොහොම වැරදි සහගත සිතුවිල්ල. මහා කච්චායන මහරහතන් වහන්සේ මේ තරම් ලස්සන වෙන්න ඇත්තේ සංසාරේ කොයිතරම් පින් කරපු නිසාද? මහා කල්ප ලක්ෂයක් එක දිගට පාරමිතා පුරනවා මේ සඳහා. මහා කල්ප ලක්ෂයක් කියලා කියහම කොයිතරම් දීර්ඝ කාලයක්ද? මේ පාරමිතා පුරාගෙන යන ගමනේ මොන තරම් පුණ්‍ය කර්ම කරන්නද? ඉතින් බොහොම ලස්සන චවි වර්ණයක් ලැබෙනවා කියලා කියන්නේ වස්ත්‍ර පූජා කරාම. ප්‍රධාන වශයෙන් සඳහන් කරලා තියෙන වස්ත්‍ර පූජාව. තවත් අතිරේක කාරණා බොහොම තියෙන්න පුළුවන්. අන්නදෝ බලදෝ හෝති. ආහාර දන් දුන්නහම බලය ලැබෙනවා. ඉතින් ඊට අමතරව අපි දන්නවා ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන පංචවිධ කාරණාවක්ම ආහාරය නිසා සම්පූර්ණ වෙනවා කියලා. නමුත් ප්‍රධානව සඳහන් කරන්නේ ආහාර දන් දුන්නහම බලය ලැබෙනවා.
වත්තදෝ හෝති වන්නදෝ. වස්ත්‍ර දන් දුන්නහම වර්ණ සම්පත් ලැබෙනවා. ඉතින් විවිධාකාර වස්ත්‍ර, විවිධ වටිනාකම් වලින් යුක්ත වස්ත්‍ර, විවිධ ක්‍රමවලට හදාපු සකස් කරපු වස්ත්‍ර. සමහර ඒවා රත්තරන් කෙඳි වලින් සකසලා තියෙනවා. සමහර ඒවා ලෝම වලින් සකසලා තියෙනවා. සමහර ඒවා නූල් වලින් සකසලා තියෙනවා. සමහර ඒවා ඊටාම බර අඩුයි. කෝසෙය්‍ය පිළි, පට පිළි, කම්බල මේ වගේ වස්ත්‍ර පිළිබඳව අපිට වර්තමානයේ තේරෙන්නේ නැහැ. ඒ තරම් එදා තිබිච්ච ඊටාම උසස්ම වස්ත්‍ර. ඉතින් මේ වාගේ වස්ත්‍ර මේ සංසාරේ කොයිතරම් පූජා කරලා ඇද්ද? ඊට අමතරව වර්ණය පැහැපත් වෙන්න තවත් නොයෙක් පින්කම් මේ පාරමිතා කාලය තුල කරන්න ඇති. ඉතින් ඒ නිසා අන්තිම ජීවිතේ රන්වන් පාට හමක් සහිතව තමයි උපදින්නේ. ඒතර කච්චායනයන් වහන්සේ මේ ශරීර වර්ණයත් එක්ක කොයිතරම් ලස්සන රූපයක් දරන්න ඇද්ද? කාන්තාවකට විතරක් නෙමෙයි, උන්වහන්සේ දැක්කහම පිරිමි කෙනෙකුටත් රාගසිතක් පහළ වෙන්න තරම් ඒ තරම්ම ලස්සන රූපයක්. නමුත් මේ රුව ගුණවල තියෙන ලස්සන වගේම තමයි මේ මහ උතුමන් වහන්සේලාගේ හිතේ තියෙන ලස්සන. මොනතරම් ಗುಣ කඳන්ද කියන කාරණාව කවදාවත් වචන වලට පරිවර්තනය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ ගුණය කියලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ සාමාන්‍ය අයට. අසීමාන්තික ගුණයක්. ඒ තරම්ම සීල තේජසක්. ලෝකයට මහා යහපතක්. රහතන් වහන්සේ නමක් පිරිනිවන් පානවා කියලා කියන්නේ මේ ලෝකයකට දරා ගන්න බැරි පාඩුවක්. ඒක නිසා තමයි අජීවී වෙච්ච මහ පොළොව පවා එවන් අවස්ථාවන් වල කම්පා වෙන්නේ. නමුත් ලෝකයත් කම්පා වෙනවා. මිනිස්සුන්ටත් පාඩුවක්. ඒක ලෝකෙටම පාඩුවක්. නමුත් උන්වහන්සේ පිරිනිවනට වඩින්නේ පුදුම සතුටින්. ඒ තරම්ම සතුටක්. ඒක තමයි තමන්ගේ මංගල්‍යය. ඒ මහා කල්ප ලක්ෂයක් පාරමිතා පිරුවේ මොකටද? නිවන් දකින්න. එතකොට මේ නිවන් දකින්න කාලේ, නිවන් දකින්න තුරු, නිවන් දකින්න අතරතුර නැත්නම් නිවන් දකින්න අන්තිමාත්ම භාවී ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයේ විශේෂ කාර්යභාරයක් නිමා කරලා පිරිනිවන් පාන්න විශේෂ ප්‍රාර්ථනා ඇතුව පාරමිතා පූර්ණේ කරනවා. ඉතින් ඒ හින්දා පිරිනිවනට වඩිනවා කියන එක උන්වහන්සේගේ මංගල්‍යය. මේ සියල්ල ඉවර කරලා ශාසනය වෙනුවෙන් කළ යුතු කාර්යයන් නිමා කරලා මේ දුක්ඛදායක සංසාරේ කෙරවල කරන එක තමයි අපේක්ෂාව. ඉතින් ඒ තරම් මහා ගුණ වලින් පිරිච්ච මේ මහා උතුමන් වහන්සේ පිළිබඳව රාග සිතක් ඔහුට ඇති වෙනවත් එක්කම ඔහුගේ ලිංග පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඒක මේ ගුණ බලය නිසා සිද්ධ වෙන දෙයක්. සාමාන්‍ය කෙනෙක් නොසිතිය යුතු දෙයක්. දැන් සමහරලාට භාග්‍යතුන් වහන්සේ ගැනත් එහෙම හිතන්න පුළුවන්. ඉතින් සඳහන් කරනවා අසීමාන්තික කුසල. මොකද රාගය නැති කරපු උත්තමයෝ. කෙලස් තිබුණ පාටක්වත් නැහැ. ඉතින් දැන් තමන් ස්ත්‍රියක් බවට පත් වෙලා නමුත් දැන් ආපහු ගෙදර යන්න පුළුවන් කමකුත් නැහැ. කාටවත් ඒ ගැන කියන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා මිත්‍රයාට කියනවා මදක් අයින් කරලා රතේ නවත්තන්න කියලා. නවත්තලා ශරීර කෘත්‍ය කරන්න යනවා වගේ ටිකක් වනලැහැ බැතුලට ගිහිල්ලා ඔහු මේ කැලේ දිගම ඈතට දුවලා යනවා. ඉතින් අර පිරිස බලාගෙන හිටියා. මොහු වෙන පාටක් නැහැ. කැලේට ගිහිල්ලා හොයලා බැලුවා. වෙච්චි කෙරෙච්චි දෙයක් නැහැ. හොයන්න පුළුවන් තරම් දවස් ගණන් හෙව්වා. කවදාවත් සෝරෙයියාය හම්බ වුණේ නැහැ. අන්තිමට තීරණය කළා කවුරු හරි අදගෙන ගිහිල්ලා මරලා හරි දාන්න ඇති. ඒගොල්ලෝ දම්පැන් පූජා කරලා පිනුත් අනුමෝදන් කළා. නමුත් බොහෝම ලස්සන පෙනුමක් තියෙන ප්‍රියමනාප තරුණියක් දැන්. එයා අර කැලේ දිගේම දුවගෙන ගිහිල්ලා තක්සලා නුවරට යන මාර්ගයට ලැබුණා.
මේ මාර්ගයේ දිගේ යන වෙලෙන්දු දෙන්නේ මේ තරුණිය දැකලා කතා බහ කරලා ඇය එක්කරගෙන ගියා තක්සලා නුවරට. එයයි තීරණය කළා තාමත් අවිවාහක අපේ නුවර සිටු කුමාරයාට හොඳට ගැළපෙන තරුණියක්. ඉතින් සිටු කුමාරයාටත් යෝජනාව කරලා තරුණිය ඔහුට පෙන්නලා ඒ දෙන්න විවාහ කෙරෙව්වා. නමුත් දැන් ඇගේ රහස ඇය විතරයි දන්නේ. දැන් අර සිටු කුමාරයාත් එක්ක ජීවත් වෙන කාලේ ඇයට දරුවෝ දෙන්නෙක් ලැබෙනවා. ඉතින් දරුවෝ දෙන්නත් හදාගෙන තමන්ගේ මාලිගාවේ කාලය ගත කරන එක දවසක හදිස්සියෙම දකිනවා මේ වීදියේ වෙළඳාම යන සිටුවරයෙක්. දැක්ක ගමන් අඳුර ගන්නවා. අඳුරගෙන තමන්ගේ සේවකයෙකුට කියලා පණිවිඩයක් යවනවා අන් අර අහවල් වීදියේ වෙළඳාම් කරමින් යන පුද්ගලයා මේ මාලිගාවට එක්කෙන්න. එක්කාවට පස්සේ බොහෝම හරසරින් පිළි අරගෙන ඉතා ප්‍රනීත ආහාර පාන ආදීන් සංග්‍රහ කරලා ඔහුත් එක ටිකක් කතා බහ කරනවා. කතා කරනකොට අර සිටුවරයා අහනවා මීට කලින් මාව අඳුරනවද කියලා. ඒ කවදාවත් දැකලා නැති කෙනෙකුට මෙහෙම සැලකිල්ලක් සලකන්නේ නැහැ. ඒ නිසා යහන්නේ මට මෙච්චර සලකන්නේ කලින් මාව දැකලා තියනවද අඳුරනවද කියලා. ඒ සඳහන් කරනවා අඳුරනවා කියලා. කොහොමද කියලා අහපුවම ඇය අහනවා කලින් ජීවත් වෙච්ච ප්‍රදේශයේ විස්තර. නොයෙක් විස්තර අහලා සෝරෙය්‍ය සිටුවරයා ගැනත් විස්තර අහනවා. එතකොට කියනවා සෝරෙය්‍ය නම් මං හොඳට දන්න කෙනෙක්. සෝරෙය්‍ය කියලා කියන්නේ මගේ හොඳම යාළුවා. නමුත් ඔහු දැන්න නැහැ. දවසක් නාන්න ගියපු වෙලාවේ ශරීරකෘත්‍ය කරන්න මදක් වනාන්තරයට ගියා විතරයි. එදා ඉඳලා ඔහු අතුරුදන්. අපි පස්සේ තීරණය කළේ මරණයට පත් වෙන්න ඇති නැත්නම් කවුරුවත් ගෙනහිල්ලා මරන්න ඇති. දම්පැන් පූජා කරලා පිනුත් අනුමෝදන් කළා අපි කියලා. ඉතින් තවත් ටිකක් කතා කරලා ඔබ මම අඳුරනවා නම් ඇත්තටම ඔබ කවුද කියලා අහපු වෙලාවේ අර තරුණිය කියනවා සිටුතුමනි ඇත්තටම සෝරෙය්‍ය මම තමා කියලා. පිළිගන්න බෑනේ. අදහ ගන්නත් බෑ. නමුත් ඔහු අහනවා ඔබට ඔය වාගේ තත්ත්වයක් ඇති වුණේ ඇයි කියලා. ඒ වෙලාවේ කාරණාව මුල ඉඳලා කියනවා. ඔබට මතකද අපි දෙන්න එදා නාන්න යනකොට අර පිණ්ඩපාතේ වඩින්න සූදානම් වෙලා සිවුරු පොරෝමින් හිටපු හාමුදුරුවෝ. සිටුවරයා කියන මොකද මට මතක නැත්තේ. ඒ අපේ මහා කච්චායන මහරහතන් වහන්සේනේ හිටියේ. ආන් ඒ වෙලාවේ සඳහන් කළා යාළුවේ මේ හිතේ හැටි මට උන්වහන්සේ දැකලා රාගසිතක් ඇති වුණා. ඒ සිතුවිල්ලත් එක්කම මගේ පිරිමි බව අහෝසි වෙලා ගියා. එතන ඉඳලා මං කාන්තාවක්. යාළුවන්ට මිත්‍රයන්ට ගෙදරට බිරිඳට ගමට රටට මූණ දෙන්න බැරි හින්දා තමයි මං එහෙන් පැනලා ආවේ. මේ විස්තරය ඔහුට ඒ විදිහට කියනවා. එතකොට ඔහු අහනවා උන්වහන්සේ ආයේ කවදාවත් දැක්කේ නැද්ද? නෑ එදායින් පස්සේ දැක්කේ නෑ. නමුත් ඔබට පුළුවන් ද ප්‍රණීත දාන වේලක් හදන්න? පුළුවන් කීවා. එහෙනම් දාන වේලක් හදන්න. උන්වහන්සේ මේ දවස්වල වැඩ ඉන්නේ තක්සලා නුවරමයි. උන්වහන්සේ ගෙදරට එක් කරගෙන ඇවිල්ලා දම්පැන් පූජා කරලා උන්වහන්සේගෙන් සමාව ගන්න. සමාව ගත්තාම ඔබට ආපහු ඔබේ අහිමි වුණ පිරිමි ආත්මය ලැබෙයි කියලා. ඉතින් ඇය ඒ විදිහටම කළා. සිටුවරයා ගිහිල්ලා මහා කච්චායනයන් වහන්සේ වැඩමවගෙන ආවා. දම්පැන් පූජා කළා. ළඟට ගිහිල්ලා වැඳලා අවසර ඉල්ලලා සිදුවීම මතක් කළා. ඒ සියල්ල මතක් කරලා කියනවා අනේ ස්වාමීනි පව්කාර මට සමා වෙන්න කියලා. සමාව දෙනවත් එක්කම ස්ත්‍රීලිංග අතුරුදහන් වෙලා ඔහු නැවත පුරුෂයෙක් බවට පත් වෙනවා. ඉතින් මේ වගේ කාරණා වලට තව ඕන තරම් මේ ධර්මයෙන් කරුණු ගෙනල්ලා පෙන්වන්න පුළුවන්. දැන් අපි ඒ දන්නවා අර එක වෙලෙන්දෙක් උදේ පාන්දරම ගම්මිරිස් අරගෙන වෙළඳ පොළට යනවා.
පිළින්දිවච්ච මහරහතන් වහන්සේ උදේ පාන්දරම වෙළෙන්දට හම්බුණා. උන්වහන්සේගේ සිරිතක් තමයි දකින්න ඕනෑම කෙනෙකුට වසලය කියලා කතා කරන්නේ. මේ මහරහතන් වහන්සේ නම. හැබැයි මේ වසලය කියලා කියන්නේ අර ද්වේෂ සිතින් එහෙම නෙමෙයි. අපහාසාත්මක ස්වභාවයෙන් නෙමෙයි. පහත් කරලා සැලකීමකුත් නෙමෙයි. කෙනෙක් බොහෝම දයාවෙන් ලෙන්ගතුව පුතේ කියලා කතා කරනවා වගේ තමයි උන්වහන්සේ වසලය කොහෙද යන්නේ කියලා අහන්නේ. ඉතින් අර වෙලෙන්දගෙන් උදේ පාන්දරම වසලය කොහෙද යන්නේ කියලා අහපුවාම තරහ ගියා. එහෙම අහලා අහනවා මොනවද ඔය කරත්තවල තියෙන්නේ? කේන්තියට කීවා මෙව්වගේ තියෙන්නේ මී බෙටි කියලා. තරහට කීවේ. එහෙනම් එසේම වේවා කියලා රහතන් වහන්සේ වැඩියා. දැන් මෙයා මේ ගම්මිරිස් අරගෙන පොළට යනවා. අනේ පොළට ගිහිල්ලා විකුණන්න තැන් අරුව මේවා සියල්ලම හදාගෙන ගම්මිරිස් ටික බාලා බලහම ඔක්කොම මී බෙටි. දැන් කර කියා ගන්න දෙයක් නැහැ. නමුත් දැන් හදිසිය ආපහු යන්න ලැහැත්තිය. දැන් ඉතින් විකුණන්න දෙයක් නැහැනේ. එතකොට අනික් වෙලෙන්ද වහනවා. ඇයි අද ගම්මිරිස් විකුණන්නේ නැද්ද? ඊට පස්සේ කාරණාව මුල ඉඳලා කීවා. ඊට පස්සේ සඳහන් කළා එහෙනම් යන්න. උන්වහන්සේ යනකොට ආයේ හම්බ වෙයි මගදී. උන්වහන්සේට බොරු කියන්න එපා. උන්වහන්සේට ඇත්ත කියන්න කියලා. මොකද මේ මිනිස්සු දන්නවා උන්වහන්සේ ගැන. හැබැයි ඉතින් කරත්ත ටික අරගෙන ආපහු යනකොටත් හම්බෙනවා මගින්. හම්බෙලා අහනවා වසලේ මොනවද මේ පටවගෙන යන්නේ? ස්වාමීනි ගම්මිරිස් කියලා කිව්වා. එහෙනම් එසේම වේවා කියලා උන්වහන්සේ වැඩියා. ආපහු බලනකොට අර සියල්ල ආපහු ගම්මිරිස්. ඉතින් සමහර වෙලාවට මේ මහා සිල්වත් ගුණවත් උතුමන්ට මේ විදිහට බොරු කියහම එහෙම නැත්නම් අපවාද කරාම මේ ජීවිතේදීම ඒකේ ප්‍රතිඵලත් අපිට ඇවිල්ලා තියෙනවා. දැන් මුසාවාදයක් වුණත් අල්පසාවද්‍ය මහා සාවද්‍ය කියලා ආකාර දෙකක් තියෙනවානේ. මහා සිල්වතුන්ට බොරු කරනකොට ගුණවතුන්ට බොරු කරනකොට ඒකේ විපාකය බොහොම වැඩි. මොකද නොරැවටිය යුතු කෙනෙක් රවට්ටනකොට ඒකේ විපාක හුඟක් එනවා. මොකද ගුණයෙන් ඉහළයි. ඒ වාගේ මේ උතුමන් වහන්සේලා සම්බන්ධයෙන් වැරදියට පිළිපැදපු බොහෝ අය ඒ වගේ ආදීනවත් එවලෙම භුක්ති විඳලා තියෙනවා. දැන් සෝරෙය්‍ය සිටුවරයත් සමාව ගත්තට පස්සේ නැවත පිරිමියෙක්. දැන් එතකොට ස්වාමියාත් ඉන්නව ළඟ. ස්වාමියා සඳහන් කළා කමක් නැහැ. එදා තමයි ඔහුත් කාරණාව දන්නේ. රහස එළියුනේ එදා. ඉතින් ඔහු කියන කමක් නැහැ. අපිට ඇති තරම් ධනෙ තියෙනවනේ. අපි මේ දරුවොත් හදාගෙන බොහොම සමගියෙන් වෙලහෙළඳාම් කරගෙන ජීවත් වෙමු කියලා. නමුත් සෝරෙය්‍ය සිටුවරයා කියනවා මේක මහා නින්දිත වූ සසරක්. මේ සංසාරේ බොහොම නින්දිතයි. තුච්ච වූ සංසාරයට නින්දා වේවා. මම ජීවිතේ අත්දැකීම් ලැබපු කෙනෙක්. වෙනත් කෙනෙක් නොලබන අත්දැකීම් ලැබපු කෙනෙක්. මම පිරිමියෙක් හැටියට තාත්තා කෙනෙක් හැටියට මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඔබ ගාව අම්මා කෙනෙක් හැටියට කුසෙන් බිහි කරගත්ත දරුවෝ දෙන්නෙක් මට ඉන්නවා. එකම ජීවිතය ඇතුලේ පරිවර්තන දෙකක්. මට තවත් මේ ගිහි ගෙදර කිසිම කැමැත්තක් නැහැ. මම මේ තුච්ච වූ සංසාරي කෙරවල කරන්න ඕනේ. ඒ නිසා ඔබේ දරුවෝ ඔබ බලාගන්න. මං යනවා පැවිදි වෙන්න. අනික් ගෙදරට ගිහිල්ලා අනිත් දරුවෝ දෙන්නත් ඇයට බාර කළා. පැවිදි වෙන්න ගියා. බුදුරජාණන් වහන්සේට කරුණ දක්වලා ඔහු පැවිද්ද ඉල්ලගත්තා. බොහෝම ශ්‍රද්ධාවෙන් ඊටාම උනන්දුවෙන් ශාසනය ගුණ පිරුවා. හැබැයි සඳහන් කරනවා විවේකය නම් බොහොම අඩු වුණා කියලා. හේතුව තමයි හාමුදුරුවරු වගේම ගිහි සදහැවතුන් නිතරම යනවා උන්වහන්සේ මුණ ගැහෙන්න. ගිහිල්ලා අහන කාරණාව තමයි වැඩියෙන්ම ආදරේ තියෙන්නේ තමන්ගේ කුසෙන් බිහි කරපු දරුවන්ටද තමන් නිසා ඉපදිච්ච දරුවන්ටද කියලා. ඉතින් වැඩිපුරම ලැබුණ පිළිතුර තමයි කුසෙන් බිහි කරපු දරුවන්ට වැඩියෙන් කැමතියි කියලා. ඉතින් මෙහෙම මිනිස්සු අහගෙන යනකොට
එක දවසක් උන්වහන්සේ අහපු අයට කියනවා මන් දැන් ඒ කාටවත් ආදරේ නැහැ කියලා. ඉතින් භික්ෂූන් වහන්සේලා මේ කතාව අහලා කල්පනා කළා රහත් වෙලා නැතුව රහත් වුණා වගේ හැසිරෙන්නයි හදන්නේ. ඔය කාරණාව බුදුරජාණන් වහන්සේ ගාවට යනකම් ගියා. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ අර භික්ෂූන් වහන්සේලා සඳහන් කළා මහණෙනි මගේ පුතා මුලින් නම් අරයට මෙයාට ආදරෙයි කියලා කියපු බව ඇත්ත. නමුත් මගේ පුතා දැන් බොරු කියන්නේ නැහැ කවදාවත්. එහෙනම් ඔහු දැන් කාටවත් ආදරේ නැහැ කියලා කියන්නේ නැති හින්දාම තමයි. ඒතර මේ මගේ පුතා කියන වචනය බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ රහතන් වහන්සේලාට විතරයි. රහතන් වහන්සේලා කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ නික්ලේශි හෘද මණ්ඩලයෙන් ඉපන්න පුත්තු කියලා සඳහන් කරන්නේ. ඒ භාග්‍යතුන් වහන්සේත් නිකලෙස්. මේ රහතන් වහන්සේලාත් කෙලෙස් නැති අය. ඒ නිසා රහතන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ පුත්තු කියලා හඳුන්වලා තියෙනවා. එහෙනම් මගේ පුතා දැන් බොරු කියන්නේ නැති කෙනෙක් කියන කාරණාවෙන් කියන්නේ ඔහු හැබෑවටම රහත් වුණා කියලා බොරුවක් කරනව නෙමේ හැබැවින්ම රහත් වෙලාමයි ඉන්නේ කියලා. ආන්ගේ කියන කාරණාව පැහැදිලි කරලා තමයි ධර්ම මාතෘකාව හැටියට අපි යොදා ගන්න කල්පනා කරපු ගාථා රත්නයේ දේශනා කොට වදාළේ. නතං මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිච ඥාතකා සම්මා පනිහිතං චිත්තං සෙය්‍ය සෝනං තතෝ කරි. භාග්‍යතුන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. මේ හිත මේ සංසාරේ අපි අරගෙන යන්න කොයි තරම් දායකත්වයක් දුන්නද? අපිට ඇති වෙන සිතුවිලි සමහර ඒවා පෞකාරයි, සමහර ඒවා යහපත්, සමහර ඒවා මධ්‍යස්ථයි. නමුත් පෘථග්ජන සත්වයාට වැඩියෙන් උපදින්නේ පෞකාර සිතුවිලි. ඒක සිතුවිල්ලක් විතරක් නෙමෙයි අදහස ආපුවාම ක්‍රියාත්මක වෙනවා. ඒ තුලින් අසීමාන්තික අකුසල් එකතු වෙනවා කියලා කියන්නේ සසර ගමන තව තව දික් වෙනවා කියන එකයි. ඉතින් එහෙනම් මොකක්ද කළ යුත්තේ? මේ සිත් උපදින තැන හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ පිරිසිදු කරගන්න. උපදින හැම සිතක්ම පිරිසිදු කරගන්න. යම් කෙනෙකුට පුළුවන් වුණොත් හිත පිරිසිදු කරගන්න. හිත පාලනය කරගන්න. හිතට යටත් නොවි ජීවත් වෙන්න පුළුවන් වුණොත් ඔහු මේ ලෝකේ ඊටාම උසස් කෙනෙක්. ඒ නිසා සඳහන් කළා උසස් වීම යහපත් සිත නිසාමයි සිද්ධ වෙන්නේ. කෙනෙකුගේ උසස් බව යහපත් සිත නිසාම තමයි තීරණය කරන්නේ. අයහපත් සිතකින් කවදාවත් උසස් කෙනෙක් නිර්මාණය වෙන්නේ නැහැ. එහෙනම් ගාථා රත්නේ සරල තේරුම සාකච්ඡා කළොත් නතං මාතා පිතා කෛරා අම්මට තාත්තට කරන්න බැරි දෙයක්. අඤ්ඤේ වාපිච ඥාතකා ඥාතීන්ට හිතවතුන්ට මා වෙනුවෙන් කරන්න බැරි දෙයක්. සම්මා පනිහිතං චිත්තං මනාව දමනය කරගත්ත යහපතට පත් කරගත්ත පාලනය කරගත්ත හිතට මං වෙනුවෙන් කරන්න පුළුවන්. මව්පියන්ට කරන්න බැරි දෙයක්, ඥාතීන්ට කරන්න බැරි දෙයක් මනාව පාලනය කරගත්ත හිතකින් මට ලැබෙනවා. ඒකයි මේකේ සඳහන් කළේ. දැන් බලන්න එතකොට සෝරෙය්‍යගේ හිත. සෝරෙය්‍යට කිසි පාලනයක් තිබුණේ නැහැනේ. රහතන් වහන්සේ දැක්ක ගමන් ඔහුට ඇති වුණේ රාගසිතක්. නමුත් මේ රාගය, ද්වේෂය, මෝහය කියලා කියන ප්‍රධාන අකුසල් තුනක්. එතකොට මේ රාගසිත ඇති වෙන්නේ නැහැ මේ ಗುಣ කදම්බේ හඳුනගෙන හිටියනම්. මේ කවුද මේ ඉන්නේ? නිකලෙස් උතුමේ. උන්වහන්සේ පිළිබඳව කෙලෙස් සිතින් මම බලන්න ගියොත් මට මොකද වෙන්නේ? නමුත් සිතේ පාලනයක් නැති ඕනෑම කෙනෙකුට තවත් කෙනෙක් දැක්කහම රාගසිතක් ඇති වෙන්න තියෙන ඉඩකඩ ඊටාම ඉහළයි. ඒක සාමාන්‍ය ස්වභාවය පෘථග්ජන මිනිස්සුන්ගේ. නමුත් ඒක පෘථග්ජනයන්ගේ ස්වභාවය වුණාට රාගය සදහටම නැත්තටම නැති කරලා වියලලාම දාලා
රාගයෙන් ඈත් වෙලා, ද්වේෂයෙන් ඈත් වෙලා, මෝහයෙන් ඈත් වෙලා සියලු කෙලෙස් වලින් අත මිදලා මේ ලෝකේ නිදහස භුක්ති විඳින. නිවන තුල හැසිරෙන මෙවන් උතුමන් පිළිබඳව ඇති වෙන රාගසිත ඊටාම දරුණි. ඒ කාරණාව තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඒක ඒ මොහොතේම ඵල දීලා තියෙනවා සමහර අවස්ථාවන් වල. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ හැම කෙනෙක්ම හැම මොහොතකම තමන්ගේ හිත පාලනය කරගන්න උත්සාහ කරන්න. හිතට කැමති විදිහට සැරිසරන්න දුන්නොත් අපිව හොඳ තැනකට අරන් යනව නෙමේ කවදාවත්. වැරදි තැනකටම තමයි අරගෙන යන්නේ. නතං මාතා පිතා කෛරා. අම්මට තාත්තට මොනවද අපි වෙනුවෙන් කරන්න පුළුවන්? මව්පියන්ට පුළුවන් අපි මේ ලෝකෙට බිහි කරන්න පුළුවන්. එතන ඉඳලා හදලා වඩලා පෝෂණය කරන්න පුළුවන්. නොයෙක් ගුණදායක දේවල් ආහාරයට අනුභව කරන්න දීලා ලොකු මහත් කරන්න පුළුවන්. ලොකු මහත් වෙච්ච දරුවන්ට ශිල්ප උගන්වන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඕන තරම් වියදම් කරන්න කැප වෙනවා. ශිල්ප ශාස්ත්‍ර හදාරලා ඉවර වෙච්ච දරුවෝ ආවාහ විවාහ තත්ත්වයට පත් කරලා දෙනවා. මෙතෙක් තමන් විසින් හොයාගත්ත යම් කිසි දෙයක් තියෙනවා නම් තමන් සන්තකව ඒ සියලුම දේවල් ඉන්න සියලුම දරුවන්ට සමසේ බෙදලා දෙන්නත් පුළුවන්. මෙන්න මේ වාගේ කාර්යයන් ටිකක් තමයි මව්පියන්ට දරුවෝ වෙනුවෙන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක අපි හිතාගෙන ඉන්නේ ලොකු දෙයක් කරනවා වගේ. නැත්තේ නෑ ලොකු දෙයක් කරනවා. නමුත් ඊට වඩා කොච්චර ලොකු දේවල් මේ ලෝකෙ මේ සංසාරේ තියෙනවද? ඥාතීන්ටත් අපි වෙනින් ඊට වඩා දෙයක් කරන්න පුළුවන්ද? ඥාතීන්ටත් ඊට වඩා දෙයක් කරන්න බෑ. යටත් පිරිසෙන් අපට සක්විති රජකම ගෙනල්ලා දෙන්නවත් මව්පියන්ට පුළුවන්කමක් නැහැ. නමුත් පින්නතුනි ඒ අම්මට තාත්තට කරන්න බැරිදී ඥාති මිත්‍රාදීන්ට කරන්න බැරිදී පිරිසිදු කරගත්ත හික්මවාගත්ත හිතකට කරන්න පුළුවන්. ඒ නිසා මෙතන සඳහන් කළා මේ හිත යම් කෙනෙක් দমনය කරනවා නම් යම් කෙනෙක් පාලනය කරනවා නම් ඔව් බොහොම ඉක්මනින් මේ දුක්ඛිත සංසාරේ කෙරවල කරනවා කියලා. එතකොට දුක්ඛිත සංසාරي කියලා කියහම සසර පිළිබඳව බොහෝ කරුණු අපිට වැටහෙන්න ඕනේ. අපි නොයෙක් ධර්මදේශනා අහලා තියෙනවා. සංසාරي ගැන අහලා තියෙනවා. ඒ සසර දුක ගැන අහලා තියෙනවා. සතර අපායේ කොහොමද? සතර අපායේ කොච්චර දුකයිද? මේ ජීවිතේ කොච්චර දුක් විඳින්නද අපි මේ බලාගෙන ඉන්නේ? සමහර ලාවට තාම අපි ලොකුවට ලෙඩක් දුකක් නැතුව ඉන්නවා. හෙට දවසේ මොකකින් මොකක් වෙයිද කියන කාරණාව අපිට තේරෙන්නේ නැතුව යනවා. සමහරලාට හිටි ගමන් ක්ලාන්ත වෙලා වැටි. අරගෙන ගිහිල්ලා පරීක්ෂා කරගන්න කාලයක් තිබුණොත් සමහරලාට ලේ කැටි හිර වෙලා කියනවා. එහෙම නැත්නම් රුධිර නාලාව හිර වෙලා කියලා කියනවා. මේ වගේ නොඑක් දේවල් කියනවා. එහෙමත් නැත්නම් පිළිකාවාගේ තත්ත්ව උද්ගත වෙලා කියලා කියනවා. මේ ශරීරයේ තවත් නොයෙක් රෝග තත්ත්වයන් ගැන හෙට දවසේ අනාවරණය වෙන්න පුළුවන්. නමුත් අද දවසෙත් අභ්‍යන්තරයේ ලියලමින් පවතිනවා. තාම මම වටන තැනට ඒක ලියලලා නැහැ. හැබැයි තව මොහොතින් මාව බිම හෙලන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේ මේ කය සතර අපායෙදිත් මේ සසර දුකයි. මේ මනුස්ස ජීවිතෙත් අපිට දුකයි. සමහර වෙලාවට තව කෙනෙක් අපිට ගහලා මරන්නත් පුළුවන්. කපලා කොටලා මරන්නත් පුළුවන්. වෙඩි තියලා මරන්නත් පුළුවන්. පුලුස්සලා මරන්නත් පුළුවන්. හැම ගහලා මරන්නත් පුළුවන්. කෙස් ගලවලා මරන්නත් පුළුවන්. නියපොත්තක් ගානි ඇල්පෙනිති ඉදිකටු වගේ දේවල් වලින් ඇනලා හරියට බෝංචි කරල් කපනවා වගේ මේ ඇඟිලි ටික එකට අල්ලලා පිහිය වලින් කපලා මේ වගේ නොයේක් දහදුක් දීලා මරන්න පුළුවන්. එතකොට එහෙනම් මේ ජීවිතෙත් සැපක් තියෙනවද? මෙහෙම ජීවත් වුණාට අද පැහැරගෙන ගිහිල්ලා මොනව කරයිද දන්නේ නැහැ. හොරහතුරෝ ගෙදරට ආවොත් මොකකින් මොකක් කරලා
අපේ දේවල් පැහැරගනීද දන්නේ. එහෙනම් සතර අපායත් දුකයි. මනුස්ස ජීවිතෙත් පුදුමාකාර දුක්ඛිතයි. ඉතින් මේ සසර දුකයි කියන කාරණාව තුළ ඔය බොහෝ දේවල් වැටහෙන්න ඕනේ. අපි හැමදාම මනුස්ස වෙලා ඉපදුනා නෙමෙයිනි පින්නතුනි. තිරිසන් ලෝකවල ඉපදිච්ච වාර සීමාවක් නැහැ. ඒ කාලවල විඳපු දුකේ අඩුවකුත් නැහැ. අසීමාන්තික දුක් විඳා. ඉතින් එවන් කරුණු බොහෝමයක් තිරිසන්නු කොයි තරම් දුක් විඳිනවද? ඉතින් අපි තිරිසන් ලෝකේ නිතර නිතර දකිනවා. මොන තරම් දුකකින් පීඩනයකින් බයකින්ද ජීවත් වෙන්නේ. හැබැයි ඒ බය මිනිස් සමාජයක් තුල තියෙන්න බෑ. මනසින් උසස් කෙනෙක් නෙ මිනිහෙක් කියලා කියන්නේ. ඊටාම උසස් මනසක් තියෙන කෙනෙක්. තිරිසන් සත්තු ප්‍රමාණයෙන් ප්‍රමාණයට ලොකු ලොකු සත්තුන්ට බයයි. සියලුම තිරිසන් සත්තු සිංහයා කොටියා වගේ අයට බයයි. එහෙනම් හැම සතෙක්ම හැම මොහොතක්ම ගත කරන්නේ බයි ගිහි. සමහරලාට අපේ ගෙදරක අපි කුරුල්ලන්ට වාගේ සත්තුන්ට වතුර තියලා තියෙනවා. ටිකක් විමසිල්ලෙන් බලන්නකෝ. කුස පුරා වතුර ටික බොනකොට කී පාරක් ඔළුව උස්සලා වටපිට බලනවාද? වතුර එක ගාවටම නැමිලා වතුර ටික තුඩින් ගන්න නැතුව නැවත ඔළුව උස්සලා වටපිට බලනවා. ඒ තියෙන්නේ බය. එතකොට ඒ වගේ තමයි හැම සතෙක්ම. කැලේ ඇතුලෙන් එළියට ඇවිල්ලා වැවක වතුර බොන සතෙක් බඩ පුරා වතුර ටික බොනකොට කී පාරක් වටපිට බලනවද? ඒ තියෙන්නේ බය. හැබැයි එවන් බය මනුස්ස සමාජයටත් එනවා කියලා කියන්නේ ඒ මිනිස් සමාජයත් තිරිසන් සමාජයක් බවට පත් වෙනවා. නමුත් අද වෙනකොට දුප්පත් අය, නැති බැරි අය, බලපුලුහංකාර, සල්ලිකාර නොඑක් අයට බයේ තමයි ජීවත් වෙන්නේ. සමහරුන්ට විරුද්ධ වචනයක්වත් කියන්නේ. සමහරුන්ගේ දෙයක් අල්ලන්නේවත් නැහැ. සමහරුන් දැක්කහම මූණ දිහාවත් බලන්නේ නැහැ. ඒ ඊටාම දරුණු අය මොකකින් මොකක් කරයිද දන්නේ වරදක් වුණා කියලා හිතුනොත්. එතකොට අපිටත් සිද්ධ වෙලා තියෙනවා තවත් පිරිසකට බයේ ජීවත් වෙන්න. කැලේ ඉන්න සත්තු සිංහයා කොටියා වගේ අයට බයේ ජීවත් වෙනවා. එතනින් එහාට තව තවත් නොඑක් අයට ඒ සත්තු බයයි. ඒ වගේ මිනිස් සමාජයක අපිත් බලපුලුහංකාර ඇති හැකියාවන් ඇති අයට බයේ ජීවත් වෙනවා නම් ඒක මිනිස් සමාජයක් වෙන්න බෑ. ඒක තිරිසන් සමාජයක් හා සමාන සමාජයක් බවටයි පත් වෙන්නේ. එහෙනම් මිනිස්සු අතර එහෙම දෙයක් නැති වෙන්න ඕනේ. නමුත් සඳහන් කළා අම්මා තාත්තා මේ ලෝකෙට හදලා පෝෂණය කරලා ලොකු මහත් කරලා කළ යුතු සියලුම දේවල් කළා. නමුත් සුගතියට යන පාරේ අල්ප මාත්‍රයක් සම්පූර්ණ කරවන්න මව්පියන්ට බෑ. අපිට පන්සිල් රකින්න කියලා මව්පියෝ කියයි. අපිට සිල් සමාදන් වෙන්න කියලා මව්පියෝ කියයි. අපි මව්පියෝ කියන නිසා ගිහිල්ලා බණ අහන්න වාඩි වෙයි. මව්පියෝ කියන නිසා ගිහිල්ලා සිල් ගන්න වාඩි වෙයි. නමුත් ඒ පුද්ගලයා බණ අහනවද සිල් රකින්නවද කියන කාරණාව මව්පියන්ට පේන්නේ නැහෙනි. බණ අහනවා වගේ වාඩි වෙලා බණ ඉවර වෙන කම්ම වෙනත් දෙයක් කල්පනා කර කර ඉන්න පුළුවන්. නමුත් හැමෝම හිතාගෙන ඉන්නේ හොඳට බණ අහපු කෙනෙක් කියලා. එහෙමනම් මව්පියන්ට මේ හිත හදන වැඩපිළිවෙල කවදාවත් කරන්න බෑ. මග කියලා දෙන්න පුළුවන් හිත හදා ගන්න ඕනේ මමම පමණයි. මට මමයි ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක කරගන්න බැරි වෙච්ච නිසා පෙර සංසාරයේ මේ හිතට වහල් වෙලා අපි බොහෝම අකුසල් කළා. වහල් බව නෙමෙයි තියෙන්නේ. හැම වෙලාවෙම තියෙන වහල් බව. කාටද වහල්? හිතට වහල්. ඒ වහල් බව නිසා පෙරත් පව් කළා. අදත් පව් කරනවා. පෙර කරපු සියලුම පව් වලට විපාක විඳලා ඉවර කරලා නෙමෙයි මේ ඉන්නේ. කරලා තියෙන පව් වලින් ස්වල්පයයි විඳලා තියෙන්නේ. විඳින්න තව හුඟක් දේවල් තියෙනවා. විඳවන්න. මේ ජීවිතේ කරපුවා නෙමෙයි පෙර ජීවිතවල කරපුවා. අභිඥාවක් වාගේවත් ලබලා බලන්න පුළුවන්කම තිබුණොත් පෙර කරපු අකුසල් මට විපාක දෙන්න කොච්චර නැගී හිටිනවද කියලා.
අපේ පිටිපස්සේ පෙර පව් කඳු වගේ තියෙන්නේ. ඒකක්වත් තාම විපාක දීලා නැහැ. හැබැයි කඳු වගේ ගොඩ ගැහිලා තියෙන පෙර පව් එකක්වත් විපාක දුන්නේ නැති වුණාට ඒ තියෙන එකක් ගානේ ඒ පවක් ගානේ මම මේ වෙනකොටත් දඬුවම් ලබලා ඉන්න කෙනෙක්. ඒ කරපු වැරදි වලට මේ වෙනකොටත් අපි දඬුවම් ලබලා ඉන්න අය. තව විදිහකට කිව්වොත් අනාගතේ මහා දුක් කන්දරාවකට උරුමකම් කියන්නේ ඉන්න වැරදිකාරයෝ අපි. අනාගතේ අනිවාර්යයෙන්ම මේ පෙර කරපු කර්ම වල විපාක ගෙවන්න සිද්ධ වෙනවා. ඒකයි මං කිව්වේ මේ වෙනකොටත් දඬුවම් නියම කරලා තියෙන්නේ අපිට. අපි වැරදිකාරයෝ කරලා ඉවරයි. දැන් තියෙන දඬුවම භුක්ති විඳින්න යන්නයි. එහෙම පෙර කරපු පව් කඳු ගණන් පිටිපස්සේ තියෙනවා නම් තවත් පව් කර ඒකට එකතු කරන එක මොනතරම් අඥානකමක්ද? කවදාද මේවා එතකොට ගෙවලා ඉවර කරන්නේ කියන කාරණාවට හැම වෙලාවෙම යන්න ඕනේ. එහෙනම් මව්පියන්ටත් ඥාතීන්ටත් මේ ලෝකේ උසස් යහපතක් නම් අපිට හදලා දෙන්න බෑ. ඒක කරන්න පුළුවන් සම්මා පනිහිතං චිත්තං මනාව দমনය කරගත්ත, පාලනය කරගත්ත, සංවර කරගත්ත හිතකට විතරයි ඒ වැඩේ කරන්න පුළුවන්කම තියෙන්නේ. සෙය්‍යසෝනං තතෝ කරේ. ඒ দমনය වුණ හිත කවදාවත් ඔහුට නපුරක් කරන්නේ නැහැ. ඒ නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියලා කියන මේ පංචකාම වස්තු. අපේ හිත මේ පංචකාමයට එක්ක මෙතෙක් සංසාරේ රිසිසේ හැසිරිච්ච හිතක් අපිට තියෙන්නේ. මේ පංචකාමයට එක්ක කැමැති තරම් රිසි විදිහට හැසිරුණ හිතක්. අද ඒක මම අල්ලලා පාලනය කරගන්න උත්සාහ කරනකොට ඒකේ තරම් පහසු වැඩකුත් නෙමෙයි. ඒ පුරුද්ද තියෙන ආත්ම කෝටි ප්‍රකෝටි ගණක් වරදට ගිහිල්ලා. ද සුමගට ගන්න හදනවා කියන එකත් ඒ තරම් පහසු වැඩක් නෙමෙයි. නමුත් පින්නතුනි යමෙකුට පුළුවන් වුණොත් සුමගට එන්න හිතට වහල් වෙන එක නතර කරලා හිත Tamanට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් වුණොත් කොයිතරම් ශ්‍රේෂ්ඨද? එහෙනම් මේ ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රයන් හැමදාම හැම මොහොතකම Taman කැමති විදිහට රිසිසේ මේ සමාජය හැසිරුණා. මේ හිත කැමති වැඩියෙන් කුසලයට නෙමෙයි අකුසලයට. ඒ නිසා හිතට වහල් බව නිසා වැරදි බව දැනත් අකුසල් කරන්න අපි පෙළඹිච්ච වාර ප්‍රමාණයක් නැහැ. ඒ නිසා දේශනා කළා සසර බොහොම භයානකයි. ඒ නින්දිත තුච්ච වූ සංසාරයෙන් එතර වෙන්න යම් කෙනෙක් කල්පනා කරනවා නම් ඔහු කළ යුතු පළවෙනි කාර්යය තමයි හිත හදන වැඩපිළිවෙල. හැබැයි හිත එකපාරම හදාගන්න බෑ කියලා මං සඳහන් කළා. ඒ නිසා අපේ භාග්‍යතුන් වහන්සේ දාන, සීල, භාවනා කියලා පුණ්‍ය ක්‍රියා 3ක් අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. මේ බුද්ධ ආගමේ හැම තැනම තියෙන පින්නතුනේ අනුපූර්ව ප්‍රතිපදාවක්. පිළිවෙලට තමයි එන්න ඕනේ. ඒ පිළිවෙල මාරු කරලා කෙනෙක් ආවොත් ඔහුට ආපහු පල්ලෙහාට යන්න වෙනවා. නියම පිළිවෙලට එන්න. හිතත් එහෙමයි. ඒ නිසා මෙතන සඳහන් කළේ මනාව පිහිටවන හිත කොයිතරම් ශ්‍රේෂ්ඨද? මනාව පිහිටෙවුවනම් ඔහු ගාව තිසරණ තියෙනවා. ඔහු ගාව පන්සිල් තියෙනවා. දැන් පන්සිල් රැකගන්න බැරි වෙන්නේ හිත රැකගන්න බැරි නිසානේ. අකුසල් කරන්නමයි හිත නිතරම පෙළඹෙන්නේ. එතකොට පන්සිල් පද කියලා කියන්නේ විශාල කෙලෙස් ප්‍රමාණයකින් අපිව රකින්න භාග්‍යතුන් වහන්සේ පෙන්නලා තියෙන ක්‍රමයක්. භාග්‍යතුන් වහන්සේ පෙන්නලා දුන්න ක්‍රමයක් ඒක. කිසියම් ගොවිපලක් ආරක්ෂා කරන්න අපි තැනක වැටක් හදනවා කියලා කියමු. ගොවිපල වටේටම වැටක් හදනවා. හැබැයි මේ වැටේ එක කණුවක් හරි ගැලවිලා වැටුනොත් අර වටේට ඉන්න හතුරු ඔක්කොම මෙතනින් ගොවිපල ඇතුළට එනවා. ඔබෙත් මගෙත් මේ හිත රැක ගන්න තියෙන ශක්තිමත් වැටක් හා සමානයි පන්සිල්.
කෙනෙක් ඒක උල්ලංඝනය කරනවා නම් ඒ පුද්ගලයාට ඒ සම්බන්ධයෙන් දරුණු වූ දුක් විපාක අනාගතේ ලැබෙනවමයි. ඒ නිසා දේශනා කළා යටත් පිරිසෙන් පන්සිල්වත් ආරක්ෂා කරගෙන. විශේෂිත දවස්වලට ඒ කියන්නේ පුරපසළොස්වක වගේ පෝය දවස්වල අෂ්ටාංග උපෝසතය ආදී සිල් විශේෂ සිල් සමාදන් වෙලා උපෝසත කර්තව්‍යත් සම්පූර්ණ කරගෙන ඇති තරම් හැකි විදිහට දන් දීලා විවේකයක් නිමාඩුවක් අරගෙන ශක්ති ප්‍රමාණයෙන් බණක් භාවනාවක් කර්මස්ථානයක් දියුණු කරලා ජීවිතේ නිරන්තරයෙන්ම කුසල් මත පෝෂණය කරලා තියන්න කියලා. ඇයි නිතරම මේ ජීවිතේ කුසල් වලින් පුරවලා තියන්න කිව්වේ? පිනතුනි කොයි වෙලාවේ මරණය මං හොයාගෙන ඊද දන්නේ නෑනේ. අද කළ යුතු දේ අදම කරන්න ඕනේ. අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුයි. අද කළ යුතු දේ අදම කරන්න කවුද දන්නේ හෙට මැරෙයිද කියලා. ඒතර මැරෙන්න ඉස්සරලා කරගන්න කොච්චර දේවල් තියෙනවද? අපේ අය බණ අහලා හොඳට දන්නවා මැරුණොත් කෙනෙක් ආපහු උපදිනවා. හැබැයි ඉපදෙන්නේ කොහෙද? ඒක නිශ්චිත නෑ. මනුස්ස ලෝකෙත් තියෙනවා උපදින්න. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකත් තියෙනවා උපදින්න. නමුත් ඒ කොච්චර තැන් තිබුණත් අපි එනියෙන් බලාගෙන ඉන්න සතර පායිකුත් මේ මහ පොළොවේ තියෙනවා. ඒතර යම් කෙනෙකුට හිත මනාව හදාගන්න බැරි නිසා ඔහු නොයෙක් අකුසල කර්මයන් එක කටයුතු කරලා කවදා හරි දවසක මැරුණාම උපත කොයි වාගේ තැනක වෙයිද? කෙනෙක් මැරුණාම උපදින්නේ කොහෙද කියන කාරණාව තීරණය කරන සාධකයක් හැටියට බුදුරජාණන් වහන්සේ සීලය පෙන්නලා තියෙනවා. සීලය තමයි මැරුණගෙන් පස්සේ ඊළඟට උපදින්නේ කොතනද කියන කාරණාව තීරණය කරන්නේ. ඒ කියන්නේ මට මං ගැන එහෙම තීරණ ගන්න බෑ. මේ ස්වභාව ධර්මයේ තමයි තීරණය දෙන්නේ. මොහු සිල්වත්. මොහු කොහෙද උපදින්න ඕනේ. නම් සීලය තමයි උපදින තැන තීරණය කරන්නේ. දානය තමයි ඉපදුනාට පස්සේ ලැබෙන දේ තීරණය කරන්නේ. සීලයෙන් උපදින තැනත් දානයෙන් ඉපදුනාට පස්සේ ලැබෙන දේත් මනාව තීරණය කරනවා. එහෙනම් අපේ ජීවිත කාලය තුල දානයයි සීලයයි දෙකම ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. ඊළඟට භාවනාවක් කර්මස්ථානයක් දියුණු කරලා තියෙන එක ඊටාම වටිනවා. ඒතර කර්මස්ථානයක් යමෙක් දියුණු කරන්න එළඹෙනවා කියලා කියන්නේ සීලයෙන් කරන්නේ කය සංවර කරන එක. නමුත් භාවනාවෙන් මොකද්ද කරන්නේ? භාවනාවෙන් කරන්නේ හිත සංසුන් කරන එක. සීලයත් මහා කුසලයක්. දානයත් මහා කුසලයක්. භාවනාව ඊටත් වඩා විශාලතම කුසලයක්. මොකද හිත සංවර කරන්න භාවනාව අවශ්‍යයි. කොයි තරම් හොඳට සිල් රැකගෙන හිටියත් හිතේ පාලනයක් නැති වෙච්ච ඕනම මොහොතක තමන් මහා පෞකාරයෙක් බවට පත් වෙන්න තියෙන ඉඩකඩ ඊටාම ඉහළයි. ආන්ගේ නිසා දේශනා කළා. මනවින් මේ යහපත් කටයුතු වල යෙදිලා දස දාන වස්තුව සම්පූර්ණ කරගන්න කියලා. දස පුණ්‍ය ක්‍රියාව සම්පූර්ණ කරගන්න කියලා. එතකොට මෙතන කියන්නේ දස කුසල්. මොනවටද දස කුසල් කියලා කියන්නේ? මෙලව ඉපදිච්ච සත්වයා සත්පුරුෂයන්ගේ මඟ පෙන්වීම නිසා ධර්මානුධර්ම ප්‍රතිපදාවේ හැසිරීලා අකුසලයෙන් ඈත් වෙලා ඉන්න අය. ඒ ජීව මෙලව ඉන්න සමහර අය. ඒතර මෙතන සඳහන් කරන්නේ ජීවිතයේ සිල් වලින් සම්පූර්ණ කරලා දස දාන වස්තු පූර්ණේ කරන්න කියලා. ඒතර මෙතන තියෙන්නේ දස පුණ්‍ය ක්‍රියා. නැත්නම් දස කුසල් සම්පූර්ණ කරගන්න කියනවා. මොනවද එතකොට දස කුසල් කියලා කියන්නේ? මෙතන සඳහන් කළා දානය, සීලය, භාවනාව. ප්‍රධාන වශයෙන් තියෙනවා මේ තුන. ඊළඟට තියෙනවා පින් දීම, පින් අනුමෝදන් වීම. පින් දෙන එකයි
පින් අනුමෝදන් වෙන එකයි. ඊළඟට සඳහන් කළා වතාවත් කිරීම, පිදිය යුත්තන් පිදීම, ධර්ම ශ්‍රවණය කිරීම, ධර්මයේ දානය කිරීම. ඒ විතරක් නෙමෙයි සම්මාදිට්ඨිය. මේ දේවල් තියෙන්න ඕනේ. ඒතර මෙතන සඳහන් කළා දාන සීල භාවනා මුලින්ම කියලා තියෙනවා. ඊළඟට සඳහන් කරලා තියෙන්නේ පින් දීම සහ පින් අනුමෝදන් වීම. අපි එක පින්කමක් කරනකොට මේ දස කුසල් වලින් කීපයක්ම අපි අතින් කෙරෙනවා. දැන් අදත් අපි පින්නතුන් මේ උතුම් ධර්ම දානමය පින්කමක් සිද්ධ කරනවා. මේ පුණ්‍ය කර්මය කරලා ඉවර වෙලා අපි ප්‍රාර්ථනාවක් කරනවා අපේ පින් බලාපොරොත්තු කිසියම් කෙනෙක් ඉන්නවා නම් මේ අනුමෝදන් කරන කුසල් ලබා ගන්න. සුඛී සුවපත් භාවයට පත් වෙන්න කියලා. එතකොට මේ මොකද්ද කරන්නේ? පින් අපි ලබාගත්ත පින් දෙන එක. ඒතර පින් අනුමෝදන් වෙන්නේ කොහොමද? දැන් පින් දෙන්න මට පුළුවන්. මම පින් දෙන කෙනා ඒ පින අනුමෝදන් වෙන්න එපේ. ඔහුට ලාභයක් වෙන්න ඔහු ඒ පින අනුමෝදන් වෙන්න ඕනේ. එතකොට මේ පින් අනුමෝදන් වෙනවා කියලා කියහම පින්නතනේ විශේෂයෙන් සඳහන් කරනවා ගෞරවනීය විදිහට ඒ පින අනුමෝදන් වෙන්න ඕනේ කියලා. කෙනෙක් අපිට කියන්න පුළුවන් මම ඊයේ මේ වාගේ ලොකු පින්කමක් කළා. ඒකින් ජනිත කරගත්ත සියලුම පින් මගේ යාළුවා වෙච්ච උඹටත් අඩු නැතුව මම පවරනවා කියලා කෙනෙක් කියයි. ඒතකොට තව කෙනෙක් කියයි නෑ ඉතින් මට පින් නැති වුණාට නම් කමක් නෑ. මට ඕනේ උනේ උඹට ටිකක් උදව් කරලා දෙන්න. හරිම අඥාන විදිහට එහෙම කතා කරන අය ඕන තරම් ඉන්නවා. නමුත් මේ මහා කුසල් අනුමෝදන් කරනකොට අනුමෝදන් වෙන්න බලාපොරොත්තු වෙන අය හිස් වැසුම් තියෙනවා නම් ගලවලා, පාවහන් තියෙනවා නම් ඉවත් කරලා, දෙදනත් බිම තියලම අනේ ඔබ කරගත්ත ඒ සියලුම කුසල් මටත් දෙන්න කියලා සාදු සාදු කියලා අනුමෝදන් වෙලා මමත් කළා වගේ මේ දැන් කළා වගේ කියලා හිතෙනවා. එතකොට තමන්ගේ ඥාතීන් ලව්වත් එවන් පින්කම් කරවන්න හිතෙනවා. මෙන්න මේ වාගේ එක සත්පුරුෂයෙක් පහළ වුණාම විශාල යහපතක් සියලු දෙනාටම හැදෙනවා. එතකොට පින් දීම අන් එහෙම පින් දෙනකොට සතුටු සිතින් අනුමෝදන් වෙන්න ඕනේ. මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකේ වැඩපු අවස්ථාවක මහා මොග්ගල්ලාණන් වහන්සේට මුණ ගැහෙනවා පුදුම ආශ්චර්යමත් දෙවඟන. කතා බහ කළා. මනුලවදී කරපු පින්කම් මොනවද කියලා ඇහුවා. නමුත් ඒ දිව්‍යාංගනාව මොකද සඳහන් කළේ? ස්වාමීනි මම විසින් එහෙම කරගත්ත විශාල පින්කමක් නැහැ. නමුත් මගේ එහෙලිය විශාකාව උතුම් වූ පූර්වාරාම පූජාව සිද්ධ කරලා ඒ සියලු පින් මටත් අනුමෝදන් කළා. ඒ අනුමෝදන් කරපු කුසල් මම ලබා ගත්තා. ඒ කුසලයේ තමයි මම දෙව්ලොවට අරගෙන ආවේ. එතකොට විශාකා මහ උපාසිකාව දුන්න පින අනුමෝදන් වෙච්ච නිසා ඒ අනුමෝදනාව නිසා පුළුවන් වුණා තමන්ගේ ජීවිතේ බොහෝ සුවපත් කරගන්න. එහෙම සඳහන් කළේ දැන් විශාකා මහ උපාසිකාව යෙහෙලියන්ට පින් දුන්නා. ඒ යෙහෙලිය බොහෝම සතුටින් ඒ පින තමන් කළා හා සමානව අනුමෝදන් වුණා. ඒ කුසල ශක්තිය තමයි ඇය දෙව්ලොවක උපද්දවලා තියෙන්නේ. එතකොට අනුන් දුන්න පින සතුටින් නිවැරදිව හරියට අනුමෝදන් වෙන්න පුළුවන් නම් ඒකත් තමන්ට මොනතරම් ලාභයක්ද? ඒකයි සඳහන් කළේ මේ පින් දෙනවා කියන එක. පින් කිරීම, පින් දීම දස පුණ්‍ය ක්‍රියාවේ තවත් අංග දෙකක්. වතාවත් කිරීම. මොනවද මේ වතාවත්? අම්මා තාත්තා වෙනුවෙන් කළ යුතු වතක් තියෙනවා. ඊළඟට සමහරලාට ස්වාමියා වෙනුවෙන් විශේෂයෙන් කළ යුතු වතක් තියෙනවා. බිරිඳ වෙනුවෙන් කළ යුතු වතක් තියෙනවා. භික්ෂුන් වහන්සේලා හැටියට කල්පනා කළොත් මේ සඳහන් කරපු හැම දෙයක්ම භික්ෂුන් වහන්සේලාටත් තියෙනවා. මේ වත් පිළිවෙත් සම්පූර්ණ කරන්න. ගිහි අයට වඩා හුඟක් වැඩි මේ ශාසනීය භික්ෂුවකට මහවත් 14ක් පෙන්නලා තියෙනවා. කුඩාවත් 80 ගණක් පෙන්නලා තියෙනවා.
අංගේ හැම දෙයක්ම සරුව සම්පූර්ණ කරගන්නකොට තමයි තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය උපමට්ටම් වෙන්න පටන් ගන්නෙ. වත්තදෝ හෝති වන්නදෝ වස්ත්‍ර දුන්නහම වර්ණ සම්පත් ලැබෙනවා කියලා අපි මුලින් කතා කළා. නමුත් මෙතන කතා කරනවා යම් කෙනෙක් තවත් කෙනෙක් අනුමෝදන් කරන ඒ මහ පින ඊටාම නිවැරදිව ගෞරවයේ පෙරදරි කරගෙන තමන් කළා වගේ හිත මටත් කරන්න තිබුණා නම් හොඳයි. මගේ ඥාතීන් ලව්වත් කරවන්න තිබුණා නම් හොඳයි. මගේ පවුලේ අය ලව්වත් මේ වාගේ පින්කම් කරවන්න තිබ්බනම් වටිනවා. එහෙම කල්පනා කර අනේ කොයිතරම් හොඳද? අනේ කොයිතරම් වටිනවද? මේ විදිහට කල්පනා කර ඒ පින හැම වෙලාවෙම තමන් අනුමෝදන් වෙන්න ඕනේ. එතකොට වතාවත් කිරීම කියන කාරණාවෙත් සඳහන් කළේ වත්තං න පරිපූර්ෙන්ති. වත පූර්ණේ කරන්නේ නැත්තම් න සීලං පරිපූර්ති. වත සම්පූර්ණ නැත්තම් කෙනෙකුගේ සිලුත් සම්පූර්ණ නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ පන්සිල් රකින්න කෙනෙක් නැත්තම් අටසිල් දසසිල් රකින්න කෙනෙක් මනාවම ඒ සීලය ආරක්ෂා කරනවා. මොනම හේතුවකින්වත් paludu කරන්නේ නැතුව රකින්නවා කියමු අපි. ඒත් කියන්නේ සිල් සම්පූර්ණ නැහැ කියලා. ඇයි සිල් සම්පූර්ණ නැහැ කියන්නේ? මේ උතුම් සිල් ආරක්ෂා කරගෙන තියෙනවා නම් බලාපොරොත්තුවක් මාර්ගයක් ඵලයක් කරා ගමන් කරන්න. සිල් රැකීමෙන් විතරක් ඒක වෙන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. සිල් රැකීමෙන් විතරක් ඒක වෙන්නේ නැත්තම් තව මොනවද කරන්න ඕනේ? වතාවත් කරන්න ඕනේ. ආදි බ්‍රහ්මචාරීක සීලයයි ආභි සමාචාරික සීලයයි කියලා සීලයේ මෙතන කොටස් දෙකක් සඳහන් කරනවා. මොනවද ආදි බ්‍රහ්මචාරීක සීලය කියලා කියන්නේ? අපි සාමාන්‍යයෙන් පන්සිල් වල ඉඳලා උඩට ආරක්ෂා කරගෙන යන සීලයට තමයි ආදි බ්‍රහ්මචාරීක සීලය කියලා කියන්නේ. ආභි සමාචාරික සීලය කියලා කියන්නේ වතපිළිවෙත සම්පූර්ණ කරන එක. මේ දෙකම හරියට කෙරෙන්නේ නැත්නම් ඔහුගේ සීලය අසම්පූර්ණයි. ආන්ගේ සීලය අසම්පූර්ණ නිසා කවදාවත් මාර්ගයක් ඵලයක් ලබන්න පුළුවන්කමක් නැතුව යනවා. එහෙනම් මේ වතාවත් කිරීම කියන කාරණාව මගඵල ලබා ගන්න සසරින් එතර වෙන්න යන ජීවිතයක් ගෙවන කෙනෙකුට මොනතරම් උපකාරයක් කරනවද කියන එක කෙටියෙන් නමුත් අපිට එහෙම තීරණය කරන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ පිදිය යුත්තන් පිදීම. මේ ලෝකෙ මුලින්ම පුදන් දෙන්නේ තුනුරුවන්. මව්පියෝ, ගුරුවරු, කුලේ වැඩිහිටියෝ, පිළිවෙලින් Tamanට වැඩිහිටි ඥාතීන් මේ අයට අපි සලකන්න වටිනවා. ඒ නිසායි සඳහන් කළේ පිදිය යුත්තන් පුදන එක මේ ලෝකේ තවත් ඉතා විශේෂ කාරණාවක්. ගරු කළ යුත්තන්ට ගරු කළ යුතුමයි. මොකද ඒක මහා කුසලයක්. අබුද්ධෝත්පාද කාලවල පින් සිද්ධ කරගෙන තියෙන ওই විදිහටනේ. ඒ තුනුරුවන් නෑනේ පින් කරගන්න. ඉතින් මව්පියෝ වෙනුවෙන් කරන්න තියෙන යුතුයකම් ටික හොඳටම කරලා තියෙනවා. ස්වාමියා බිරිඳ වෙනුවෙනුත් බිරිඳ ස්වාමියා වෙනුවෙනුත් කළ යුතු යුතුයකම් ටික මනාව සම්පූර්ණ කරලා දෙන්නම එකතු වෙලා දරුව වෙනුවෙන් කළ යුතු යුතුයකම් ටිකත් සම්පූර්ණ කරනවා. මෙන්න මේ යුතුයකම් සම්පූර්ණ කිරීම මේ ලෝකේ ඉතා උසස් පින්කමක් හැටියට සඳහන් කරන්නේ. නිසා පිදිය යුත්තන් පිදීම. බණ කීම, බණ ඇහිම සම්මාදිට්ඨිය. බණ කියන එකත් මහ කුසලයක්. බණ අහන එකත් මහ කුසලයක්. ධර්ම ශ්‍රවණය කරලා ධර්මයේ අධ්‍යයනය කරලා ධර්මයේ පිළිබඳව අවබෝධය ඇති කරගත්ත යම් කෙනෙක් ඉන්නවා නම් එවන් අය පින්නතුනි මනාව ධර්ම ශ්‍රවණය කරලා මෙන්න මේ අවසානයේ සඳහන් කරපු සම්මා දිට්ඨිය මත පිහිටනවා. මෙතන සඳහන් කළා සම්‍යක් දෘෂ්ටිය, මිත්‍යා දෘෂ්ටිය ආකාර දෙකක් තියෙනවානේ. සම්මා දිට්ඨියට ප්‍රතිවිරුද්ධයි මිත්‍යා දෘෂ්ටිය. හැබැයි මිත්‍යා දෘෂ්ටිකයා සංසාරයෙන් කවදාවත් ඈතර නොයන කෙනෙක්. සම්මා දිට්ඨිකයා තමයි සසර කෙරවල කරන්න ගමන ඉක්මන් කරන කෙනා.
අර පුද්ගලයා මිසදිටු බවින් මිදෙන තාක්කල් සංසාරේ කෙරවල කරන්නේ. නමුත් මේ සංසාරේ කෙරවල කරන්න සම්මාදිට්ඨියක් තියෙන්න ඕනේ. ඒ සම්මාදිට්ඨියත් ආකාර දෙකකට බෙදෙනවා. චතුස්සත්‍ය සම්මාදිට්ඨිය කියලා එක කාරණාවක් තියෙනවා. දසවස්තුක සම්මාදිට්ඨිය කියලා තව කාරණාවක් තියෙනවා. හැබැයි දසවස්තුක සම්මාදිට්ඨිය යමෙකුට නැත්තම් ඔහුට කවදාවත් චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨියට යන්න පුළුවන්කමක් නැතුව යනවා. එයින්ද කාරණා 10ක් දසවස්තුක සම්මාදිට්ඨිය පැහැදිලි කරනවා. අත්ති දින්නම්, අත්ති ඊටං, අත්ති ඉට්ටං, අත්ති හුතං, අත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ, අත්ති අයං ලෝකෝ, අත්ති පරෝලෝකෝ, අත්ති මාතා, අත්ති පිතා, මේ ආදි වශයෙන් කාරණා 10ක් දසවස්තුක සම්මාදිට්ඨියේ අන්තර්ගත කරලා තියෙනවා. එතකොට මුලින්ම සඳහන් කරලා තියෙනවා අත්ති මාතා, අත්ති පිතා. දැන් මෙතන මුලින්ම සඳහන් කරලා තියෙනවා කියලා කිව්වට මේ දසවස්තුක සම්මාදිට්ඨිය පැහැදිලි කරන තැන කරුණු පිළිවෙලින් දක්වනකොට කාරණා සඳහන් කරලා තියෙන කාරණාව නෙමෙයි අත්ති මාතා, අත්ති පිතා කියලා කියන්නේ. එතන තියෙන පිළිවෙලේ මූලික කාරණාව තමයි අත්ති දින්නම්, දුන් දෙහි විපාක ඇත කියන එක. අත්ති ඉට්ටං, මහා පූජාවේ විපාක ඇත. අත්ති හුතං, ආහුත සංඛ්‍යාත දානයක් ඇත. ඒ කියන්නේ මෙලවින් දුන්නහම පරලොවින් අනිවාර්යයෙන්ම ලැබෙනවා. මේ විදිහට එන පිළිවෙලේ අත්ති මාතා, අත්ති පිතා කියලා කාරණා දෙකක් තියෙනවා. අම්මා තාත්තා කියලා කියන්නේ මේ ලෝකේ හරි සුවිශේෂී පුද්ගලයෝ දෙන්නේ. ඉතින් ඒ බව පැහැදිලි කරන්න ධර්මයේ වුණ තරම් උදාහරණ තියෙනවා. ඉතින් ඒ නිසා මව්පියන් ලෝකයේ පරම ශ්‍රේෂ්ඨයි, මව්පියෝ ලෝකේ හරි විශේෂිතයි. ඒ නිසා මේ කරගෙන යන යුතුයකම් අම්මා තාත්තට සැලකීම කියන එක. මේ සංසාර ගමන කෙටි කරගන්න තරම් හේතු වෙන අසීමාන්තික කුසලයක් අත්පත් කරනවා. ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ අබුද්ධෝත්පාද කාලයක මගඵල නැත්නම් ශක්‍ර සම්පත්තිය ලබා ගැනීම සඳහා පාරමිතා සම්පූර්ණ කරනකොට වෘත පද 7ක් දිවි හිමියෙන් රැක්කා. ඒ වෘත පද 7 තියෙනවා අම්මා තාත්තා දිවි හිමියෙන් රැක ගන්නවා, බලා ගන්නවා. කුලේ ජේෂ්ඨයන්ට දිවි හිමියෙන් සලකනවා කියන කාරණාව මේ වෘතපද දෙකේ අන්තර්ගතයි. එහෙනම් මව්පියන්ට සැලකීම කියන කාරණාව මතු ශක්‍ර දේවේන්ද්‍ර වෙන්න තරම් වටින තරම් හේතු වෙන කුසලයක්. ස්වාමියාගෙන් බිරිඳට, බිරිඳගෙන් ස්වාමියාට ඉෂ්ට විය යුතු නොයෙක් යුතුයකම් පිළිබඳව ධර්මයේ තුල තියෙනවා. ආන් ඒ කාරණා සම්පූර්ණ කරගෙන මේ දේවල් සිද්ධ කරාම යහපත් ඵල විපාක ලැබෙනවා කියන විශ්වාසය, දෘෂ්ටිය ඍජු කරගන්න හේතු වෙන දෙයක්. නම් චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨිය අවබෝධ කරගන්න නම් දසවස්තුක සම්මාදිට්ඨිය පිළිගන්නම වෙනවා. දසවස්තුක සම්මාදිට්ඨිය බැහැර කරලා කාටවත් මේ සංසාරයෙන් එතර යන්න බෑ. යමෙක් ඒක දරනවා කියලා කියන්නේ එතන තියෙන්නේ සම්මාදිට්ඨියක්. එහෙනම් මෙතන සඳහන් කළා සම්‍යක් දෘෂ්ටිය මේ දස පුණ්‍ය ක්‍රියාවේ අවසානයේක. ඔන්න ඔය කරුණු ජීවිතයක මනාව ප්‍රගුණ කරගෙන මේ හිත වැරදියට යම් තැනක හැසිරෙන්න පටන් ගත්තොත් මේ සංසාරයේ සුළුපටු නොවන බව, කෙරවල නොවන බව විශේෂයෙන් අපි දැන හඳුන ගන්න ඕනේ. පින්නතුනි, හිත කියන ධර්මතාවය යම් කෙනෙකුට පුළුවන් වුණොත් මනාව හික්මවල පාලනය කරගන්න. හිත පාලනය කරගත්ත පුද්ගලයා සක්විති රජකම දරන කෙනෙකුට වඩා ශ්‍රේෂ්ඨයි. හැබැයි මේ හිත ලේසියෙන් පාලනය වෙන්න කැමති නෑ. නමුත් අපි තුල වීරිය තියෙන්න ඕනේ. හිත අකුසලයට යන්න කොයිතරම් බලවත්ද, මට ඊට වඩා ලොකු වීරියක් තියෙන්න ඕනේ. අකුසලයට යන්න හදන හිත අකුසලයෙන් මුදවලා කුසලයේ පැත්තට යොමු කරගන්න. හැබැයි මේ එකක්වත් නිකම් මිදලා කෙරෙනව නෙමෙයි. මා වීරියවන්තයන්ට විතරක් කරන්න පුළුවන් දෙයක්. කම්මැලියන්ට හිතෙන්නේ එහෙම කරන්න පුළුවන්ද කියලා. නමුත් සර්වඥතා ඥාණයෙන් දේශනා කොට වදාළේ
එක මැනවින් පූර්ණය කළ හැකි කරුණ. අම්මගෙන් තාත්තගෙන් ඥාතීන්ගෙන් සහෝදර සහෝදරියන්ගෙන් වෙනත් හිත මිතුරෙකුගෙන් නොලැබෙන දෙයක්. මනාව යහපත් කරගත්ත හිතෙන් මට ලැබෙනවා නම් මගේ හිත යහපත් කරගන්න එක මගේ ප්‍රධාන වගකීමයි. ඒක ප්‍රධාන වගකීම හැටියටම දකිමින් කටයුතු කරලා මේ සංසාරයෙන් එතර යන්න මඟ හදාගන්න. තමන්ගේ හිත මනවින් සංවර කරගන්න, සංසුන් කරගන්න, පාලනය කරගන්න මේ ජීවිතය තුළදීම ප්‍රගුණ කිරීම ආරම්භ කරන්න රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ඔබට ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබනවා ගාමිණී පෙරේරා මහත්මයා සහ ලක්ෂිකා මල්රුක්ෂි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාත්, කුසුම් රංජනී මහත්මිය, කමලා කෙකිරිදෙනිය මහත්මිය, ඔලිවියා කාන්ති මහත්මිය, ලක්ෂිකා රත්නායක මහත්මිය සහ පද්මිනී වීරක්කොඩි මහත්මිය විසින් උතුම් අරමුණ හැටියට සිහිපත් කරනවා දායකත්වයේ දරූ සියලු දෙනාටමත්, ඔවුන්ගේ පවුල් වලට සම්බන්ධ අනිකුත් සියලු දෙනාටමත් ඊටම ඉක්මන් භවයකදීම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරයෙන් එතර වෙන්නත් මේ කුසල් හේතු වේවා. අජර වූ අමර වූ නිවන් සුවය වහවහ ලැබේවා. මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ දරූ සියලුම දෙනාගේ නමින් මිය පරලෝ ගියපු අන්‍ය වූ සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ විශේෂිත පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. ද්වේෂක්ඛයෝ